අයිබෝන් දරුවනේ ඉතිහාසය 2021 11 ශ්‍රේණිය දරුවන් වෙනුවෙන් අපි ගුණසේකර අධ්‍යාපන පදනමේ උදාාරතර සංකල්පයකට අනුව ආරම්භ කළ පේපර් ක්ලාස් එක ඉතිහාසයේ විෂය වෙනුවෙන් අද දින මේ පැයකමාරක දෙක කාලය වෙන් වෙන්නේ. ඉතින් මයි පුතේ අපිට දැන් විභාගයේ පැවැත්වෙන කාල සීමාව එහෙම හරියටම දැනගන්න ලැබිලා තියෙන නිසා සෝදානම් වෙන්න පුළුවන්. සමහර දරුවෝ පාඩම් කරලා ඉවර ඇති. නමුත් අපිට අපි පාඩම් කරලා ඉවර වුණු කරුණු අපි ඉගෙනගෙන ඉවර වුණු කරුණු නැවත වරක් පුනරීක්ෂණය කරගන්න අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරන පේපර් එකේ ටියුට් එකේ ප්‍රශ්න පේපර්ස් 4ක් තියෙනවා මුලින්ම. ඒ ටියුට් 4න් අපි ගිය සතියේ පළවෙනි ටියුට් එක අවසන් කළා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ සිට. ඉතින් බලන්න අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ තියෙන්නේ කෝට්ටේ රාජ්‍ය සමයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී අපට වැදගත් වන්නේ මොන පොත්ද කියන මොන ග්‍රන්ථද කියන ප්‍රශ්නය තමයි මුලින්ම අහලා තියෙන්නේ. ඉතින් මම හිතේ මේ ප්‍රශ්නේ අහන්නේ 10 පළවෙනි පාඩම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන මාතෘකාවෙන්. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන මාතෘකාවේ අපට මහා වංශය, දීප වංශය, වංශත්ත ප්‍රකාශනීය කියන මහා වංශය, දීප වංශය සහ වංශත්ත ප්‍රකාශනීය කියන ග්‍රන්ථ තුන හැරුණාම වෙනත් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයක් හමු වෙනවා. මීට පෙර අවස්ථාවක අපි සාකච්ඡා කළා මම පුතාට ලියා ගන්න මම බෝඩ් එකේ ලිව්වා ඒ වෙනත් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර මතක තියාගන්න විදිය. මතකයිනේ. මොනවද අපිට හමු වෙන වෙනත් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර? බෝධි වංශය, ධර්ම ග්‍රන්ථ අපිට හමු වෙනවා. සංදේශ කාව්‍ය අපිට හමු වෙනවා. හටන් කාව්‍ය අපිට හමු වෙනවා. ප්‍රශස්ති කාව්‍ය අපිට හමු වෙනවා. එහෙමනේ වර්ගීකරණය කරලා තියෙන පොත් ටික. ධර්ම ග්‍රන්ථ ටික කොහොමද පාඩම් කළේ? බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මා ලංකාරය. මේ වෙදි හැමෝටම පාඩම් ඇති. සංදේශ කාව්‍ය, මයුර සංදේශය, තිසර සංදේශය, සරලහිණි ගිරා ආදී සංදේශ. හටන් කාව්‍ය, සීතාවක හටන, කොන්ස්ටන්තිනෝ හටන, ඉංග්‍රීසි හටන. ප්‍රශස්ති කාව්‍ය මොකද්ද? පැරකුම්බා සිරිත. ඉතින් ඔය කියන පොත් ටික අපි පාඩම් කළේ කවියකින්. මම හිතන්නේ ක්ලාස් එකේ මුල ඉඳන් ඉඳපු හැම දරුවෙක්ටම මේ කවිය පාඩම් ඇති. කියන්න බලන්න මතක නම්. බෝධිතූප ධාතු වංශ පූජා සත් ධර්ම ලියන. ඒ කිව්වේ බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය සහ සත් ධර්මාලංකාරය කියන පොත් ටික. ධර්ම ග්‍රන්ථ. බෝධිතූප ධාතු වංශ පූජා සත් ධර්ම ලියන මයුරතිසර ගඟ සිරිපුර ලිහිණි ගිරා සඳස් ලියන ප්‍රශස්තිය කිනිරිඳුන් ගැන පැරකුම්බා සිරිත ලියන ඉංග්‍රීසිය තිනූදසා සීතාවක හටන ලියන කියලා අපි පාඩම් කළා. ධර්ම ග්‍රන්ථ, සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය සහ හටන් කාව්‍ය කියන පොත් ටික. මතකයිනේ අපි මේ කවිය ලියුවා. එතකොට ඒ පොත්වලින් හෙළිවන තොරතුරු ටික ඒකත් අපිට මතක තියාගන්න වෙනවා. මේ ප්‍රශ්නය වගේ ප්‍රශ්න පහක් තියෙනවා අපෙන් අහන්න. ප්‍රශ්න පහක් තියෙනවා අපෙන් අහන්න. අපි ඒක පාඩම් කරගන්නේ පුංචි කවියකින්. අපි එහෙනම් මයි පුතාලගේ ෂෝට් නෝට් බුක් එක අරගෙන ඒ කවිය ලියාගමු. ඒ කවිය ලියාගෙන පුළුවන් අපිට මතක තියාගන්න මේ කියන කරුණු ටික. එහෙනම් ඔන්න ලියන්න පටන් ගන්න මෙහෙම. ලියන්න පටන් ගන්න. දේශ රාජ දේශ රාජ දේශ රාජ ශාසනික. ඔන්න පළවෙනි පේළිය. මොකද්ද? දේශ රාජ ශාසනික. මම හිතුවේ දේශ රාජ කියන එකෙන් මතක තියාගන්නවා අපි. අපෙන් අහනවා
ඉතිහාසය ඉගෙන ගැනීමේදී දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වලින් දේශපාලන තොරතුරු හෙළි කරන ග්‍රන්ථය මොකක්ද කියලා. මොකක්ද ඇහුවොත් උත්තරය රාජාවලිය. එහෙනම් දේශ රාජ්‍ය. ශාසනික අපෙන් අහනවා ශාසන ඉතිහාසය ඇහුවොත් ශාසන ඉතිහාසය ඉගෙන ගන්න තියෙන පොත මොකක්ද කියලා. මොකක්ද පොත? නිකාය සංග්‍රහය. ඕකේ. එහෙනම් ඔන්න ප්‍රශ්න දෙකකට උත්තර හරිනේ. හරි. කියන්නේ දේශ රාජ්‍ය ශාසනික මොකද? දේශ රාජ්‍ය ශාසනික සන් ප්‍රශස්ති හටන්. මොකද සන් ප්‍රශස්ති හටන් කියන්නේ? සංදේශ ප්‍රශස්ති සහ හටන් කාව්‍ය. දේශ රාජ්‍ය ශාසනික සන් ප්‍රශස්ති හටන් කෝම. කෝම කියන්නේ කෝ කියන්නේ කොට්ටේ, ම කියන්නේ මහනුවර. ලංකාවේ යුග ටික දන්නවනේ. ලංකාවේ යුග ටික මොකද්ද? ආ පෝ දා යා කු ග කෝ ම. මෙන්න ලංකා ඉතිහාස යුග ටික. ආපෝ දායා කූග කෝම. ආපෝ දායා කූග කෝම. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර. එහෙනම් කෝම කියලා කිව්වේ මොකද්ද? කෝට්ටේ සිට මහනුවර දක්වා. කෝම කියලා කිව්වේ කෝට්ටේ සිට මහනුවර දක්වා. කෝට්ටේ සිට මහනුවර දක්වා ඉතිහාසය ඉගෙන ගන්නේ මොන වගේද කියලා අහුවොත් සංදේශ ප්‍රශස්ති සහ හටන් කාව්‍ය කියලා ලියන්න ඕනේ. ලේසියිනේ. කොහොමද පාඩම් කරන්නේ? දේශ රාජ්‍ය ශාසනික සන් ප්‍රශස්ති හටන් කෝම. මොකද කියන කවියේ? දේශ රාජ්‍ය ශාසනික සන් ප්‍රශස්ති හටන් කෝම. රාජනිකා කියන්නේ රාජාවලියයි නිකාය සංග්‍රහයයි. රාජනිකා ගම්පොළ. රාජනිකා ගම්පොළ සිට කෝට්ටේ. රාජනිකා ගම්පොළ සිට කෝට්ටේ නැත රාජධර්ම. රාජනිකා ගම්පොළ සිට කෝට්ටේ නැත රාජධර්ම. රාජනිකා ගම්පොළ සිට රාජාවලියයි නිකාය සංග්‍රහයයි. ගම්පොළ සිට කෝට්ටේ දක්වා. ඕනනම් මෙතනින් ඉරක් ගහලා වෙන් කරගන්න. ගම්පොළ සිට කෝට්ටේ දක්වා ඉතිහාසයේ හෙළි කරනවා රාජාවලියයි නිකාය සංග්‍රහයයි. මේ නැත කියන එකේ අර්ථයක් නැහැ. නැත කියන එකේ අර්ථයක් නැහැ. රාජ ධර්ම කියන එකෙන් මතක තියාගන්නවා රජරට ඉතිහාසය අහුවොත් ධර්ම ග්‍රන්ථ කියන. ධර්ම ග්‍රන්ථ පාඩම් කළානේ අපි. කොහොමද? බෝධිතූප ධාතු වංශ පූජා සත් ධර්ම ලියන මයුරතිසර ගංග සිරිපුර ලිහිණි ගිරා සඳස් ලියන ප්‍රශස්තියකි නිරිඳුන් ගැන පැරකුම්බා සිරිත ලියන ඉංගිරිසිය තිනූදස සීතාවක හටන ලියන. දරේ ධර්ම ග්‍රන්ථ ටික තමයි බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්ම අලංකාරය කියන්නේ. ඒ ධර්ම ග්‍රන්ථ වලින් තමයි රාජ කියන එකෙන් මතක තියාගන්නේ රාජරට ඉතිහාසය. ඔන්න එහෙනම් මේ විදිහට අපිට ප්‍රශ්න පහක් අහනවා. මොකක්ද එක? දේශපාලන තොරතුරු හෙළි වෙන්නේ මොකෙන්ද? මොකද්ද? රාජාවලිය. දෙක ශාසන ඉතිහාසය හෙළි වෙන්නේ මොකෙන්ද? නිකාය සංග්‍රහය. කෝට්ටේ සිට මහනුවර දක්වා ඉතිහාසය හෙළි වෙන්නේ මොකෙන්ද? සංදේශ ප්‍රශස්ති සහ හටන් කාව්‍ය. ගම්පොළ සිට කෝට්ටේ දක්වා ඉතිහාසය හෙළි වෙන්නේ මොකෙන්ද? රාජාවලියයි නිකාය සංග්‍රහයයි. රාජරට ඉතිහාසය හෙළි වෙන්නේ මොකෙන්ද? ධර්ම ග්‍රන්ථවලින්. එහෙනම් ඔන්න අපේ දෙවැනි පේපර් එකේ
පළවෙනි ප්‍රශ්නය ඇසුරින් අපි සාකච්ඡා කරනවා. කිසිම ගැටලුවකින් තොරව ඔය කියන තොරතුරු ටික ඔක්කොම අපිට මතක තියාගන්න පුළුවන්. ඔය කියන තොරතුරු ටික ඔක්කොම අපිට මතක තියාගන්න පුළුවන්. එහෙනම් කියන්න බාන කවිය දේශ රාජ ශාසන නිකසන් ප්‍රශස්ති හටන් කෝම රාජනිකාගම් පොළ සිට කෝට්ටේ නැත රාජ ධර්ම දේශ රාජ ශාසන නිකසන් ප්‍රශස්ති හටන් කෝම රාජනිකාගම් පොළ සිට කෝට්ටේ නැත රාජ ධර්ම. මේව හොඳින් පාඩම් කරගන්න ඕනේ. right? එතකොට එහෙනම් අපෙන් අහන්නේ කෝට්ටේ සිට මහනුවර දක්වානේ. මොකද උත්තරේ? සංදේශ ප්‍රශස්ති සහ හටන් කාව්‍ය. පිළිතුර සංදේශ ප්‍රශස්ති සහ හටන් කාව්‍ය තමයි උත්තරය. සංදේශ ප්‍රශස්ති සහ හටන් කාව්‍ය තමයි උත්තරය. පැහැදිලිද? right. අපි ඊළඟ ප්‍රශ්නයට ප්‍රවේශ වෙනවා. දෙවැනි ප්‍රශ්නය බලන්න දෙවැනි පේපර් එකේ. මහාවංශයේ මුල් කොටස ලියා ඇත්තේ අපිට දේශ රාජ ශාසනික ආදී වශයෙන් තොරතුරු හෙළි කරන වෙනත් දේශීය සාහිත්‍ය මූලාශ්‍රය පාඩම් කළේ බෝධිතූප ධාතු වංශ කියලානේ කවියෙන්. ඉතින් ඔය වෙනත් දේශීය සාහිත්‍ය මූලාශ්‍රය හැරුණාම අපිට තියෙනවා මහාවංශය දීපවංශය සහ වංශත්ත ප්‍රකාශිනී කියන පොත් කීයක්ද? 3ක්. ඒ මහාවංශය කියන ප්‍රශ්නයෙන් පොතෙන් තමයි ඒ මාතෘකාවෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මහාවංශයේ මුල් කොටස. මම හිතේ මහාවංශය කියලා කියන්නේ ලංකාවේ අඛණ්ඩ සවිස්තරාත්මක ඉතිහාසයේ ලියවෙන කෘතිය. ලෝකේ බොහොම සීමිත ජාතීන් ප්‍රමාණයකට විතරයි ඒ බඳු ලිඛිත අඛණ්ඩ ඉතිහාසයක් තියෙන්නේ. නැත්නම් අඛණ්ඩ සවිස්තරාත්මක ලිඛිත ඉතිහාසයක් තියෙන. ඒ අතින් අපි වාසනාවන්තයි අපේ ඉතිහාසයේ 2500 වසරක ලිඛිත ඉතිහාසයේ හිමි ග්‍රන්ථයක් අපිට තියෙනවා. ලියවුණු ග්‍රන්ථයක් අපිට හිමි වෙනවා. ඒ තමයි මහාවංශය. හැබැයි මේක එක කතුවරයෙක්ගේ පොතක් නෙවෙයි. දැන් ඔයාලට තියෙන්නේ අතරම විස්තර පළවෙනි කොටස විතරයි. එතනින් පස්සේ විවිධ කතුවරු විවිධ කාලවල කොටස් වශයෙන් මහාවංශය වර්තමානයේ දක්වාම ලියවෙනවා. නමුත් ඔය අපි කතා කරන අනුරාධපුර මහා විහාරයට අයත් දික්සඳ සෙනවි පිරිවෙන් වැසි මහානාම හිමියන් විසින් රචනා කරන්නේ මහාවංශයේ පළවෙනි කොටස. මහාවංශයේ පළවෙනි කොටස. ඒතර ඒ කොටසේ අන්තර්ගත වෙන්නේ බුදුන් වහන්සේගේ ලංකාගමනයේ සිට ඉතිහාසය. බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩි උන්වහන්සේ ජීවමානව වැඩ වාසය කළේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ඉන්දියා ඉතිහාසයේ නව යුගයක්, නව පෙරලියක්, සයින්ටුහන් වුණු යුගයක් තමයි 6 වෙනි සියවස කියලා කියන්නේ. 6 වෙනි සියවස තුල තමයි ඉන්දියාවේ 12 මහා ජනපද තිබුණේ. ඔය කියන බිම්බිසාර, කෝසල වගේ මහා රජවරු හිටියේ, අජාසත්ත වගේ මහා රජවරු හිටියේ ඔය 6 වෙනි සියවසේ. ඉතින් එතනින් තමයි ලංකාවේ මේ මහාවංශය කියන පොත ලියන්න පටන් ගන්න. බුදුහාමුදුරන්ගේ ත්‍රිවිධ ලංකාගමනයෙන් පළමු ලංකාගමනයේ සිට විස්තර තමයි මහාවංශය අන්තර්ගත වෙන්නේ. එතෙන් සිට ඉතිහාසය අපි දන්නවනේ විජය පණ්ඩුවාස්දේව පණ්ඩුකාභය මුටශිව දේවානම්පියතිස්ස උත්තිය මහාසිව සූරතිස්ස සේනගුත්තික අසේල එලාර නේ දුටුගැමුණු සද්ධාතිස්ස තුල්ලත්තන ලජිතිස්ස කල්ලාටනාග වලගම්බා මහරත්තක මෙහෙම දිගට ලංකාවේ රජ පරම්පරාව ගමන් කරනවා අනුරාධපුර යුගය තුල. ඒ ගමන් කරන රජ පරම්පරාවේ මහසෙන් කියන රජුරුවන්ගේ කාලය දක්වා තමයි මහාවංශයේ පළවෙනි කොටසේ මහානාම හාමුදුරුවෝ රචනා කරන්නේ විස්තර ලියන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ පොත ඇයි වැදගත් වෙන්නේ? මේ පොතේ තියෙන විස්තර මොනවද? මේ පොතේ කතුවරයා කාලය මේ සියලු දේවල් මෙන්න මෙලෙස අපි ෂෝට් නෝට් කරනවා ලියාගන්න මේ කවිය. මහාවංශ ලියන්නමයි පුතේ. මහාවංශ මහානාම මහාවංශ මහානාම හිමියන්
දික්සඳ පිරිවෙන දික්සඳ පිරිවෙන මහවංශ මහානාම හිමියන් දික්සඳ පිරිවෙන මයි පුතේ ලාංකීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ ලෙස ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ මහින්දාගමනයේ සිට ආරම්භෙන්නේ පන්සල් ආරාම ඒ ආරාම කේන්ද්‍ර කරගත්ත පිරිවෙන් මධ්‍යස්ථාන රැසක් ලංකාවේ දකින්න පුළුවන්. මහා විහාරය තමයි ලංකාවේ පළවෙනි පන්සල. එදා ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අම්බස්තලේදී දේවානම් පීතිස්ස රජු මුණ ගැහුණයින් පස්සේ අනුරාධපුර මහාමේඝ වනෝද්‍යානයේ නැත්නම් මහමෙවුනා උයන සංඝසතු කරලා භික්ෂූන්ට පූජා කරනවා. ඒ මහමෙවුනා උයන තුල තමයි උද්‍යානය තුල තමයි ලංකාවේ පළවෙනි ආරාමය මහා විහාරය නිර්මාණය වෙන්නේ. එලෙස නිර්මාණය වෙන මහා විහාරය කියන පන්සල මුල් කරගෙන පිරිවෙන් රසක් තිබුණා. දික්සඳ සෙනවි පිරිවෙන එකෙන් එකක්. දික්සඳ සෙනවි පිරිවෙන, පළග්ග පිරිවෙන, කාල ප්‍රාසාද පිරිවෙන, මරුගණ පිරිවෙන ආදී පිරිවෙන් රසක්. ඒ පිරිවෙන් වලින් එක පිරිවෙනක් වුණු දේවානම් පීතිස්ස රජුරුවන්ගේ සෙනවියා දික්සඳ විසින් රන් දික්සඳ සෙනවියා විසින් කළ පිරිවෙන දික්සඳ සෙනවි පිරිවෙන. එහි වැඩ වාසය කළ මහානාම නම් හිමිනමක් විසින් මහවංශයේ පළමු කොටස රචනා කළ බවයි පිළිගැනීම. ඒක මහවංශේ නෑ. මහවංශේ කවුද ලිව්වේ කියලා නෑ. මහවංශ ටීකාවේ තමයි ඒක විස්තර කරලා තියෙන්නේ. එහෙනම් පළවෙනි පදේ පැහැදිලි, පේලිය පැහැදිලි. කියන්න පාඩම් කරන්න ඕම. මහවංශ මහානාම හිමියන් දික්සඳ පිරිවෙන 500 වසේලියයි 500 වසේලියයි 500 වසේලියයි අන්න පුතේ මහවංශ ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවස්වල. ඇයි නිශ්චිතව කියන්න බැරි? දන්නේ නැහැනේ, පැහැදිලි නැහැනේ. 5 වන හෝ 6 වන සියවසේ ලියවෙනවා. ලියවෙන්නේ කොතැන් සිටද? බුදු සමිඳුගේ බුදුහාමුදුරන්ගේ බුදු සමිඳුගේ මෙරට ගමන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයෙන් තමයි ලියන්න පටන් ගන්න. මහවංශ මහානාම හිමියන් දික්සඳ පිරිවෙන 500 වසේලියයි බුදු සමිඳුගේ මෙරට ගමන. තුන්වෙනි පේලිය. මහසෙන් නිරිඳුන් දක්වා. එහෙනම් බුදුහාමුදුරන්ගේ ලංකාගමනේ ඉඳන් මහසෙන් රජුරුවන් දක්වා. මහසෙන් රජුරුව නිරිඳුන් කියන්නේ රජුරුවනේ. මහසෙන් රජුගේ අවසානයේ දක්වා. මහසෙන් නිරිඳුන් දක්වා ඉතිහාසය ලියන සසුන. මහසෙන් නිරිඳුන් දක්වා ඉතිහාසය ලියන සසුන. මහසෙන් නිරිඳුන් දක්වා ඉතිහාසය ලියන සසුන. ඔව් ලාංකීය සමාජාර්ථික දේශපාලන තොරතුරු වගේම ශාසන ඉතිහාසය තමයි ලියා තබන්නේ මහවංශේ. මහසෙන් නිරිඳුන් දක්වා ඉතිහාසය ලියන සසුන. විස්තරවන කියන්නේ සවිස්තරාත්මක කියන එක. විස්තරාත්මක කියන එක. දැන් දීපවංශය කියන පොත ගත්තොත් මොකද්ද තියෙන එකේ දෝෂය? සංක්ෂිප්ත බව. නමුත් මහවංශය ඊට වඩා විස්තරාත්මකයි. එහෙනම් විස්තරවන නව ඛණ්ඩන විස්තරවන නව ඛණ්ඩන කියන්නේ අඛණ්ඩ. අපි කියවනේ දැන් දීපවංශයේ අන්තර්ගතයත් මහසෙන් රජුරුවන්ගේ අවසාන දක්වා තමයි. නමුත් එතනින් ඛණ්ඩණය වෙනවා. එතනින් පස්සේ ඉතිහාසය නෑ දීපවංශ. නමුත් මහවංශය එහෙම නෙවෙයි මයි පුතේ. එතනින් එහාට ඉතිහාසය තියෙනවා.
එහෙනම් විස්තර වන නව අඛණ්ඩ. ඒ කියන්නේ මොකද්ද? අඛණ්ඩ සවිස්තරාත්මක ඉතිහාසයක්. මේක තමයි මහා වංශයේ එක වැදගත්කම. ඔබේ 9 විභාගෙදී ලංකා ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයක් ලෙස මහා වංශය වැදගත් වන ආකාරය විස්තර කරන්න කියන. මහා වංශයේ විස්තර වන ආකාරය කරුණු දෙකක් ඇසුරෙන් විස්තර කරන්න. ඒක තමයි ලංකාවේ අඛණ්ඩ සවිස්තරාත්මක ඉතිහාසයක් ඇතුළත් වෙනවා. ඊළඟට තහවුරු වෙනවා. ඇයි යමක් අපි තහවුරු කරගන්නේ? සැකයි නම් තහවුරු කරගන්න වෙනවා. නේ? සැක සහිත දේවල් තහවුරු කරගන්න වෙනවා. ඉතින් මහා වංශෙත් තියෙනවා සැක සහිත දේවල්. මහා වංශයේ දසමහා යෝධයන් පිළිබඳව ලියවෙන විස්තරය විශ්වාස කරන්න අමාරුයි. නේ? අහලා තියෙනවනේ චූටි කාලේ එක්කෙනෙක් බැන්දලු කුරහංගලේ බඩ ගන්න කාලේ අම්මයි අපච්චි කුඹරට ගියාලු. පොඩි එකා ඒකත් අදගෙන කුඹරට ගියාලු නේ. තව ටික කලක් ලොකු වෙච්ච කාලේ ඇවිදින්න පුළුවන් කාලේ උණ පඳුරක බැන්දලු. ඒකත් අදගෙන කුඹරට ගියාලු නේ. අද එහෙම බඳින්න බෑ ළමයි නේ. බැන්දනම් ළමහා කාන්තාකාරයන්සේ නඩු දානවා නේ. ඒ කාලේ එහෙම බැඳලා තියෙනවා. ඉතින් විශ්වාස කරන්න අමාරුයි. කවුරු ගැනද? දසමහා යෝධයන් ගැන. නමුත් සිතුල්පව්ව සෙල්ලිපියේ මොකද තියෙන්නේ? පරුමක පුස්සදේව, පරුමක වේලුසුමන, සේනාපති පරුමක පුස්සදේව, සේනාපති පරුමක වේලුසුමන. මම පුතාලගේ 3 වෙනි පාඩම 10 පොතේ. ඉතින් බලන්න ඒවා තහවුරු වෙනවා සත්‍ය පුද්ගලයන් බව. ඔවුන් සත්‍ය පුද්ගලයන් බව තහවුරු වෙනවා සිතුල්පව්ව සෙල්ලිපියේ. කාවන්තිස්ස විහාර මහදේවී විවාහය පිළිබඳව මුහුද ගොඩගලපු සිද්ධිය නේද? මහා වංශයේ තියෙන කතාව පිළිගන්න ටිකක් අමාරුයි. නමුත් බෝවත් ඒගල වගේ සෙල්ලිපි වලින් ඔප්පු වෙනවා ඒ සත්‍ය බව. ඒ නිසා විස්තර වන නව ඛණ්ඩන වගේම තහවුරු වෙනවා මොනවා මගින්ද? අභිලේඛන මගින්. ලියාගන්න අභිලේඛන කියන. විස්තර වන නව ඛණ්ඩන තහවුරු වෙන අභිලේඛන. ඕකේ කියන බාන කවිය දැන් ලියාගත්තනේ හැමෝම. විස්තර වෙන නව ඛණ්ඩන තහවුරු වෙන අභිලේඛන. ලංකාවේ අඛණ්ඩ සවිස්තරාත්මක ඉතිහාසයක් ඇතුළත් වීමත් මහා වංශයේන තොරතුරු සෙල්ලිපි සහ වෙනත් මූලාශ්‍ර මගින් අභිලේඛන මගින් තහවුරු වීමත් එහි වැදගත්කම. මහා වංශ මහා නාම හිමියන් දෙක් සඳ පිරිවෙන පායසිය වසේලියයි බුදු සමිඳුගේ මෙරට ගමන මහසෙන් නිරිඳුන් දක්වා ඉතිහාසය ලියන සසුන විස්තර වන නොව ඛණ්ඩන තහවුරු වන අභිලේඛන. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මේක සංදේශ ප්‍රශස්ති සහ හටන් කාව්‍ය මහා වංශයේ මුල් කොටසින් දක්වා ඇත්තේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රජුගේ අවසානයේ දක්වා තොරතුරු උත්තරාංක 1. පැහැදිලි නේද? right. ඊට පස්සේ ප්‍රශ්නාංක 3ට යනවා. අතීත මානවයා ජීවත් වූ මුල් ඓතිහාසික යුගයේ වශයෙන් සැලකේ. අතීත මානවයා ජීවත් වූ මුල් ඓතිහාසික යුගයේ වශයෙන් සැලකෙන්නේ මොකක්ද? මයිපතේ අපිට 10 දෙවැනි පාඩමේ කියනවා ලංකාව ජනවාස වුණේ කාගෙන් කියලාද කියන්නේ? ආර්යයන්ගෙන් කියන. නේ? ඔය කියන මහා වංශේ, දීප වංශය වගේ සාහිත්‍ය මූලාශ්‍රවල කියනවා ලංකාව ජනවාස වුණේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ආපු ආර්යයන්ගෙන්. ඉතින් අපි ඒක විශ්වාස කළා. අපි ඒක විශ්වාස කරගෙන ඉන්නකොට රත්නපුර අවට මැණික් පතල් වලින් ලැබෙනවා අඩි 90ක් අතර යට දියලු පස්තට්ටුවෙන් පාෂාණ මෙවලම් වදදිගිය සතුන්ගේ ඇට කැබලි ඒවා කාල නිර්ණය කළාම පැරණි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට වඩා. එතකොට මේ පිළිබඳව පර්යේෂණ කරලා පුරාවිද්‍යාත්මක ගවේෂණ කරලා අනාවරණය කර ගන්නවා ලංකාව ජනවාසුනේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ආපු ආර්යයන්ගෙන් නෙවෙයි අදින් වසර 1,25,000කට ඉහත ඉන්දියන් සාගරය හරහා මෙහෙට ආපු නූතන මානවයා නමින් හැඳින්වෙන හෝමෝ සාපියන්ගෙන් කියන. නූතන මානවයා නමින් හැඳින්වෙන හෝමෝ සාපියන්ගෙන්. හෝමෝ සාපියන් මෙහෙට ඇවිත් ලංකාවේ විවිධ පරිසර කලාපවල ව්‍යාප්ත වුණා.
ඒ පරිසරයට අනුව ඔවුන්ගේ සංස්කෘතිය සකස් වුණා. ඒ සංස්කෘතියේ ලක්ෂණ අනුව අපි ඔවුන් ජීවත් වෙච්ච මූලික අවධි තුනක් හඳුනා ගන්නවා. ඒ ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය සහ මුල් ඓතිහාසික යුගය කියලා. මොකද්ද පුතේ යුග තුන? ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය සහ මුල් ඓතිහාසික යුගය කියලා. මම හිතලා හැමෝටම පාඩම් තියෙන්න ඕනි මේ යුග තුනට අදාළ කාලය. මෙතන අහන්නේ අපෙන් මොන යුගයේද? පූර්ව මෙතන අහන්නේ මුල් ඓතිහාසික යුගයේ කාලය නේ. එතකොට මොකද්ද යුග තුන? මේක ලියා ගන්න ෂෝට් නෝට්බුක් එකේ. මේක ලියා ගන්න ෂෝට් නෝට්බුක් එකේ එක ප්‍රාග් ඓතිහාසික යුගය. දෙක නේ. එතන ප්‍රාග් ඓතිහාසික යුගය ගත්තාම ප්‍රාග් ඓතිහාසික යුගය ගත්තාම ප්‍රාග් ඓතිහාසික යුගයේ කාලය ඊළඟට පූර්ව ඓතිහාසික යුගයේ කාලය ඊළඟට මුල් ඓතිහාසික යුගයේ කාලය වශයෙන් මේ යුග තුනේම කාලය මම හිතාලා හැමෝටම පාඩම් තියෙන්න ඕනේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ කාලය ලියා ගන්න අදින් වසර මෙහෙම ලියන්න. අදින් වසර 1,25,000ක සිට අදින් වසර 1,25,000ක සිට අදින් වසර 1,25,000ක සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා අදින් වසර 1,25,000ක සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා තමයි ප්‍රාග් ඓතිහාසික යුගය තියෙන්නේ. දෙක ලියා ගන්න පූර්ව ඓතිහාසික යුගය. ඒකත් එතනම ලියා ගන්න ෂෝට් නෝට්බුක් එකේ පූර්ව ඓතිහාසික යුගය ලියා ගන්න. ක්‍රිස්තු පූර්ව 2400 සිට ක්‍රිස්තු පූර්ව 2400 සිට ක්‍රිස්තු පූර්ව 600 දක්වා ක්‍රිස්තු පූර්ව 600 දක්වා ක්‍රිස්තු පූර්ව වැඩි එකේ සිට අඩු එකට එන්නේ මතකයි දන්නවනේ නේ. ක්‍රිස්තු පූර්ව 600 දක්වා තුන මුල් ඓතිහාසික යුගය ලියන්න. මුල් ඓතිහාසික යුගය ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු වර්ෂ 300 දක්වා ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු වර්ෂ 300 දක්වා මම හිතන්නේ එතනින් එහාට විස්තර කිරීම අවශ්‍ය නැහැ. ඉතින් ප්‍රාග් ඓතිහාසික යුගයේ කාලය අදින් වසර 1,25,000ක සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා කියලා ඔයා දැනගත්තට මදි. ඒකට අදාළ සාක්ෂි ටික පාඩම් තියෙන්න ඕන. 10 දෙවෙනි පාඩමේ ඔය කියන මතය මොකද්ද මතය? නිදි මතයද? ප්‍රාග් ඓතිහාසික යුගයේ ක්‍රිස්තු පූර්ව අදින් වසර 1,25,000ක සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා තිබුණා කියන මතය right ඉදිරිපත් කරන්න සාක්ෂි 12ක් තියෙනවනේ. මොකක්ද ඒක? දකුණේ හම්බන්තොට පතිරාජ වෙල අඩි 45ක් ගැඹුරින් හමු වුණු ඉරණමඩු සැකැස්මට අයත් බොරළු තට්ටුවෙන් ලැබී ඇති මෙවලම් වසර 1,25,000ක් පැරණි කියන එක තහවුරු වෙනවා. ඊට පස්සේ 10 දෙවෙනි පාඩමේ තියෙනවා ස්ථාන 10ක්. මොනවාද? බුලත් සිංහල පාහියන්ගල කුරුවිට බඩදොබලන කිතුල්ගල බෙලින බෙල්ලම්මැදි වැලස්ස අත්තරවල අලුවෙන මාඩියම්ගම සීගිරිය පතාන සීගිරිය අලිගල උඩමල්ල මාතර කියන. ඒ ඉදිරියෙන් තියෙන වර්ෂ කීයක් පැරණි සාක්ෂිද හමු වෙලා තියෙන්නේ? වසර 38000 28000 15000 12350 7350 5900 5500 5300 ඒ ටික ඔක්කොම ලියලා තමයි ඔය ආරන් නිගමනය ඉදිරිපත් කරන්නේ. අදින් වසර මේ අනුව අදින් වසර 1,25,000ක සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණා කියලා. මම මේවා කියනකොට ඔබට ඔබ පිළිබඳව කිසියම් නිර්ණයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඔබට ඔබ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මොකද සර් කතා කරන්නේ 100%ක් පෙළ පොතේ තියෙන කරුණු. විභාගයට අවශ්‍ය කරුණු. අවුරුදු 15ක් 16ක් විතර උගන්වලා අත්දැකීම් ඇසුරින් ඔබට තිබිය යුතු ලැබිය යුතු ඔබ දැනුවත් විය යුතු තත්වයන් පිළිබඳව හොඳ අවබෝධයකින් තමයි ඔබේ ඉතිහාස ගුරුවරයා ඔබට මෙය ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඔබ පිළිබඳව තක්ෂේරුවක්
ඔයාලගේ හිතවල හදවතේ ඇති කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම අපට මේ සර් කියන විෂය කරුණු මතකද නැද්ද කියලා. මතක නැත්නම් ඔබට ඒ සාමාර්ථයක් පිළිබඳව හීනය තව ඈතයි නම් ඔබ මෙවැනි තවත් පන්ති වලට නැත්නම් මේ පන්තියට සම්බන්ධ වෙලා තවදුරටත් පොත පාඩම් කරලා මහන්සි වෙන්න ඕනි. ඔබ මහන්සි වෙන්නේ කැප වෙන්නේ ඔබේ හීනය 9S ඒ නමයක්. ඒ නමයක හීනය වෙනුවෙන් තමයි ඔබ කැප වෙන්නේ. ඔබේ සාපෙළ වසර ඔන්න තවත් මාස 5කින් දික් වුණා. ඒ ලෙවල් තව අවුරුදු 2ක් ලැබෙයි. එතනින් පස්සේ ඔබට විශ්වවිද්‍යාල ජීවිතය මයි පුතේ අනිවාර්යෙන්ම හීනයක් තියාගන්න ජීවිතේ විශ්වවිද්‍යාලයකට යන්න. ඒක නිකන් ආවට ගියාට අත උස්සලා කැමැති පරිදි යන්න බෑ. ඒකට කැප වෙන්න ඕනි, මහන්සි වෙන්න ඕනි, කට්ට කන්න ඕනි. ඒ කට්ට කන්න අපට පුළුවන්, මහන්සි වෙන්න අපට පුළුවන් ඉලක්කය අපේ වුණාම. ඉලක්කය වෙන කාගේවත් නෙවෙයි. ඉලක්කය ඔබේ වුණාම ඔබට මහන්සි වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. මම හැමදාමත් කියනවා. ඒ නිසා මහන්සි වෙන්න ඒ නමයක් වෙනුවෙන් මේ සාපෙළ විභාගයේ. එහෙනම් ඔන්න අපි පිළිතුර ලකුණු කරගන්නයි සූදානම් වෙන්නේ. පිළිතුරු ලකුණු කරගන්නයි සූදානම් වෙන්නේ. අපෙන් ඇහුවේ අතීත මානවයා ජීවත් වූ මුල් ඓතිහාසික යුගයේ වශයෙන් සැලකෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නය. එහෙනම් උත්තරේ දැන් මම දුන්නා ලියා ගන්න. ක්‍රිස්තු පූර්ව 450 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 300. මම හිතේ ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු වර්ෂ 300 කියලා ගත්තම අවුරුදු කීයද? කවුරු හරි කියයි 450 ඉඳන් 300ට හදලා 150යි කියලා. වැරදි නේද? මම හිතන්නේ හැමෝටම අවබෝධය ඇති 450 ඉඳන් 300ට 750ක් තියෙනවා. 450 ඉඳන් 300ට 750ක්. ඇයි? මෙතන තියෙන ක්‍රිස්තු පූර්ව, මෙතන තියෙන ක්‍රිස්තු වර්ෂ. ඕකේ, ක්‍රිස්තු පූර්ව 450 ඉඳන් එන්නේ කීයටද? එකට එන්නේ අඩු වෙවි. එතන 450ක් තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් මෙහාට ක්‍රිස්තු වර්ෂ 300ක් තියෙනවා. අවුරුදු 750ක කාලයක්. මේවා සමනින් බේසික් මූලික දේවල් 10 පන්ති පටන් ගන්නකොට අපි පළවෙනි දවසේ තමයි ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව සියවස් හොයන විදිය බොහොම ලේසි ක්‍රම වලින් මයි පුතාලට කියලා දෙන්නේ. අපේ පන්ති වල ඉඳපු දරුවන්ට නම් මේවා ප්‍රශ්න නෙවෙයි. නමුත් අලුතින්ම ආපු අයට මම දන්නේ නැහැ ප්‍රශ්නද කියලා. එහෙමනම් ඉතින් විසඳ ගන්න ඕනේ මයි පුතේ. මට කියන්න තියෙන එච්චරයි. රයිට්? අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. රෝමානු කතෝලික ආගම ඇදහූ උගතුන්ට තවදුරටත් එම නගරයේ ජීවත් වීම අපහසු වීම නිසා යුරෝපා රටවලට පලා ගියා. මේ සඳහන් නගරය මොකද පුතේ? කොන්ස්ටන්තිනෝපල්. උත්තරය කොන්ස්ටන්තිනෝපල. මේකේ වර්තමාන නම ඉස්තාම්බූල් නේ. වර්තමාන නාමය මොකද්ද? ඉස්තාම්බූල්. ඉස්තාම්බූල්. මොන බූල්? ඉස්තාම්බූල්. ඉස්තාම්බූල් කියලා කියන්නේ කොන්ස්ටන්තිනෝපලේ. කුරුස යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මොකද කුරුස යුද්ධය? මම හිතාලා දන්නවා ගෝලාකාර ලෝකේ අපි පෙරදිග පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි අපරදිග මුස්ලිම්වරු අරාබි යාත්‍රිකයෝ මැද පෙරදිග මුස්ලිම්වරු ඉස්ලාම් ධර්මයත් එක්ක අවදි වෙලා එහෙට ගියා මෙහෙට ආවා. යුරෝපයට ගියා, ආසියාවට ආවා, අපරදිගට ගියා, පෙරදිගට ආවා. කැමතිද හිතන්න පුළුවන්. එහෙට යනකොට එහෙ අඳුරු යුගයේ යුරෝපීන්ට අත්‍යවශ්‍යයි කුරුඳු ඇතුළු කුළුබඩු. මෙහෙට ආවම දකින්න මුස්ලිම්වරු මෙහෙ තමයි කුළුබඩු තියෙන්නේ. මෙහෙන් කුළුබඩු අරගෙන ගෙනihin දුන්නා යුරෝපයට. කොහෙටද ගෙහින් ගොඩ දාවේ? කොන්ස්ටන්තිනෝපල් නගරයට. ඇති වුණා යුද්ධයක් මැද පෙරදිග ඉස්ලාම් භක්තිකයන් සහ අපරදිග ක්‍රිස්තු භක්තිකයන් අතර. මුල් උනේ ජෙරුසලම්. ජෙරුසලම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් භූමිය. ඒ නිසා ඒක බේර ගන්න මිනිස්සු හැංගීමෙන් ගියේ ක්‍රිස්තු භක්තිකයෝ කුරුසකුත් පැලඳගෙන. ඒක කුරුස යුද්ධය. කුරුස යුද්ධයෙන් මුලින් ක්‍රිස්තු භක්තිකයන්ට පුළුවන් වුණා ජෙරුසලම් බේරගන්න. නමුත් ඇති වුණු අස්ථාවරත්වය නිසා මම මේ බොහොම කෙටියෙන් කියන්නේ. අස්ථාවරත්වය නිසා මේ ජෙරුසලම් විතරක් නෙවෙයි කොන්ස්ටන්තිනෝපලයත් තුර්කිවරු සතු වුණා. දැන් යුරෝපීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ කාලට වේලාවට ගන්න බැරි වුණා. ඒ නිසා යුරෝපීන් දේශ ගවේෂණය කළා අලුත් මාර්ග හොයාගෙන පෙරදිගට ආවා. අනිත් කතන්දරේ තමයි තුර්කි මුස්ලිම්වරු කොන්ස්ටන්තිනෝපලය අල්ල ගන්නකොට එහි සිටි උගතුන් ග්‍රීක රෝම පොත්පත් රැගෙන බටහිර යුරෝපයට පලා ගියා. ඒ ග්‍රීක රෝම යුගය පුරාතන යුගයේ යුරෝපේ හරි දියුණුයි. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් වගේ දාර්ශනිකයන් විසින් ලියූ දාර්ශනික පතපත ගවඩා කරලා තිබ්බේ කොන්ස්ටන්තිනෝපලේ.
නමුත් උගතුන් මේ පොත් අරගෙන බටහිර යුරෝපයට පලා ගියාම බටහිර යුරෝපයට අවස්ථාව ලැබුණා ග්‍රීක රෝම කෘති පරිශීලනය කරන්න. ඒ පරිශීලනයත් එක්කලා ග්‍රීක රෝම චින්තනය පිබිදුණා. මේ චින්තන විප්ලවය තමයි පුනරුදයට ප්‍රධානම හේතුව. 10 9 වෙනි පාඩම. තමන්ගේ 10 වෙනි රාජ්‍ය වර්ෂයේදී ග්‍රාම සීමා සටහන් කිරීම සිදු වුණේ පාස්දාන් කුමණු රජතුමාගේ කාලයේදී. උත්තරය එක පණ්ඩුකාභය රජු. ලංකාවේ පළවෙනි රජු ලෙස පිළිගන්නේ පණ්ඩුකාභය රජුරු. අපි කතා කරනවා ගමිකයන් අතරේ පරුමකවරු පත්වන විදිය. පරුමකවරු අතරේ මහා පරුමක, මහරජ, මපුරුමුකා පත්වන විදිය. එලෙස පත්වුණු පළවෙනි පාලකයා පණ්ඩුකාභය රජු ලෙසයි අපි කතා කරන්නේ. වයඹදිග, නැගෙනහිර ආර්ය ජනාවාස, ඒ වගේම දේශීය ස්වදේශීය යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහාය මෙසියල්ල අරගෙන මෙසියල්ල එකතු කරලා පරුමකවරුන්ගේ සහයෝගයෙන් අනුරාධ ග්‍රාමයේ අනුරාධපුරයක් බවට පත් කළා. ලංකාවේ පළවෙනි අගනගරයේ බිහි කරන පාලකයා පණ්ඩුකාභය. ඔහු තමයි පණ්ඩුආබා. රයිට්. ඊළඟට ඉතින් ඔහු ගැන කියන්නේ මාමාවරුන් ඝාතනය කළා. ප්‍රාදේශීය පාලකයෝ අනුරාධපුර අගනගරයේ ගොඩ නැගුවා. රාජ්‍යත්වයෙන් 10 වෙනි වසරේ ග්‍රාම සීමා සටහන් කරනවා පණ්ඩුකාභය නිරිඳුන්. අපි ඊළඟට ප්‍රවේශ වෙන්නේ මේ ප්‍රශ්නයට. බලන්න, ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරන අවස්ථාවේ කතරගම චන්දනගම ශාස්ත්‍රයන්ට නෙවෙයි ශාස්ත්‍රයන්ට ආරාධනා කරන්නේ කවුද? ශ්‍රී මහා බෝධිය රෝපණය කරන අවස්ථාවේ කතරගම චන්දනගම ශාස්ත්‍රයන්ට ආරාධනා කරන්නේ මයි පුතේ දේවානම් පියතිස්ස රජතුමා නේ. දේවානම් පියතිස්ස රජතුමා. එතකොට මේ C කියන උත්තරය තමයි මෙන්න මෙතෙන්ට එන්න ඕනි. C අකුර තමයි මෙතෙන්ට එන්න ඕනි නේ. ඉතින් අපි දන්නවා දේවානම් පියතිස්ස රාජ්‍ය කාලය ගැන කතා කරද්දී 10 3 වෙනි පාඩමේ ඒ වටා ගෙතුණු විශාල පුරාවෘත්තයක්, විශාල ඉතිහාස කරුණු ප්‍රමාණයක් ඔබට පොතේ ඉතා පැහැදිලිව දීලා තියෙනවා. පොතේ පැහැදිලිව දීලා තියෙනවා. මම දන්නේ නැහැ ඔබට කොතෙක් දුරට ඒවා පැහැදිලිද කියලා. කොතෙක් දුරට. මොකද්ද දේවානම් පියතිස්ස රාජ්‍ය කාලය ගැන කතා කරද්දී මුලින්ම කියනවා ලංකාව වෙළඳ මාර්ගයේ, මුහුදු වෙළඳ මාර්ගයේ කේන්ද්‍රස්ථානයක තියෙනවා කියලා. ඒ කියන්නේ අපි ඉන්නේ මේන් රෝඩ් එකේ. අපි ඉන්නේ ප්‍රධාන පාර අයිනේ නේ. ප්‍රධාන පාරේ සුපිරි ප්ලේස් එකක අපි ඉන්නේ. ඒ වගේම මේ පාර යන අයට ඕනි වෙළඳ භාණ්ඩ. පෙර අපර දෙදිග යා කරන මුහුදු වෙළඳ මාර්ගයේ ගමන් කරන අයට අවශ්‍ය වෙළඳ භාණ්ඩ මොනවාද? ඇතුන්, ඇද්දත් සහ මුතුමැණි. ඒ වෙළඳ භාණ්ඩ අපේ රටේ තියෙනවා. එහෙනම් කෙටියෙන් කිව්වොත් අපි ඉන්නේ පාර අයිනේ සහ පාර යන අයට ඕනි භාණ්ඩ අපි ගාව තියෙනවා. එහෙනම් මොකද්ද නිතැතින්ම ඔලුවට එන්නේ? පොඩි බිස්නස් එකක් පටන් ගන්න. නේ පොඩි බිස්නස් එකක් කරන්න. ඒ කියන්නේ මොකද්ද? අපට අන්තර්ජාතික වෙළඳාමෙන් ප්‍රතිලාභ ලබන්න පුළුවන්. නේද? අපි ඉන්නේ මුහුදු වෙළඳ මාර්ගයේ කේන්ද්‍රස්ථානයක නම් ඇතුන්, ඇද්දත් ආදී වෙළඳ භාණ්ඩ අපි ගාව තියෙනවා නම් අපට අන්තර්ජාතික වෙළඳාමෙන් ප්‍රතිලාභ ලබන්න පුළුවන්. නමුත් බෑ. ඇයි බැරි? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? රටේ දේශපාලන බලය විමධ්‍යගතයි. බලය මධ්‍යගත වෙලා නැහැ. එදා බාතිකාභය රජුරුව රෝමයට දූතයන් යවලා රතු පබළු ගෙන්නගෙන රුවන්වැලි සෑයට පූජා පවත්වන්නේ බලය මොනවා වෙච්ච නිසාද? මධ්‍යගත වෙච්ච නිසා. බලය සංකේන්ද්‍රගත වෙච්ච නිසා. එක රජෙක් ඉන්න නිසා. එහෙම නැතුව රජවරු ගොඩක් හිටියනම්, පාලකයෝ ගොඩක් හිටියනම්, බලය විමධ්‍යගතයි නම්, විකේන්ද්‍රගතයි නම් එලෙස අන්තර්ජාතික සබඳතා පවත්වන්න බෑ. ඒ නිසා අපි ඉන්නේ පාර අයිනේ නම් පාර යන අයට අවශ්‍ය වෙළඳ භාණ්ඩ අපි ගාව තියෙනවා නම් අන්තර්ජාතික වෙළඳාමෙන් ප්‍රතිලාභ හිමි කරගන්න අපට පුළුවන්. නමුත් බෑ. ඇයි බැරි? බලය මධ්‍යගත වෙලා නැහැ. එලෙස බලය මධ්‍යගත වීමේ අවශ්‍යතාවය දැනුණු නිසා ඒ වෙනුවෙන් දේවානම් පියතිස්ස රජුරුව මොනවද කරන්නේ? එතුමා රටේ දේශපාලන බලය මධ්‍යගත කරන්න විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මේ විෂය කරුණු 100%ක් පෙළපොතේ ප්‍රමාණය තුලමයි, පෙළපොතේ සීමාවන් තුලමයි දැන් මේ කතා කරන්නේ.
එතනින් එහාට A level හෝ විශ්වවිද්‍යාල මට්ටම නෙවෙයි. ඔබ O level දරුවෙක් විදියට 10 පොතේ 3 වෙනි පාඩම හදාරනකොට ඔබ දැනගත යුතු විෂය කරුණු තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. එතනින් ඔබට කිසිවක් නෑ පුතේ. ඒ නිසා ඔබට මෙතෙක් කල මේවා නොතේරුණා නම් ඔබට මෙතෙක් කල මේවා තේරුම් කරලා දුන්නේ නැත්නම් ඔබ තේරුම් ගත යුතුයි අනිවාර්යයෙන්ම විභාගයට වාඩි වෙන්න කලින් ඉතිහාස පේපරයට උත්තර ලියන්න කලින් ඔබට පුළුල් අවබෝධයක් නිවැරදි අවබෝධයක් මේ පිළිබඳව තිබිය යුතුමයි. ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න මේ කියන කරුණු අලුත්ද කියලා. දේවානම් පීතිස්ස රජුරෝ විමද්දගත බලයේ මද්දගත කිරීමේ අරමුණින් මොනවද කරන්නේ? එතුමා සබඳතා පවත්වනවා ඉන්දියාවේ සුපිරි වැඩක් එක්ක. කවුද? අශෝක, චණ්ඩාශෝක, පස්සේ ධර්මාශෝක. ලෝක ප්‍රකට සුප්‍රසිද්ධ අධිරාජ්‍යයෙක්. ඔහු තමයි මෙයාගේ යාළුවා. අනිත් ලංකාවේ තවත් රාජ්‍යයන් ගොඩක් තියෙනවා. ඒ අනිත් රාජ්‍යයන්ගේ රජවරුන්ට එහෙම කනෙක්ෂන් නැහැ. එහෙම සම්බන්ධතා නැහැ. මෙයාට තමයි එහෙම සම්බන්ධයක් තියෙන්නේ. කොහොම සම්බන්ධයක්ද? එහෙම සම්බන්ධයක්. ඕකේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. එතුමාගේ දියණිය සහ පුත්‍රයා ලංකාවට ගෙන්න ගන්නවා. කවුද? මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය. එතුමාගේ නාමයේ කොටසක් භාවිතා කරනවා. අශෝක රජුව හැඳින්වුවේ සෙල්ලිපිවල දෙවන පිය පියදස්සී රාජා. දෙවන පිය පියදස්සී රාජා කිව්වේ දෙවියන්ට ප්‍රිය වූ පියදර්ශී රජ. ඒකෙන් දෙවන පිය කියන කොටස ලංකාවට එවනවා තමන්ගේ මිතුරට. ඒ විතරක් නෙවෙයි පුතේ ශාස්ත්‍රීය අභිෂේකය ඒ වෙනකොට ලෝකේ පුරා සුප්‍රසිද්ධියට පත් වෙනවා. ලංකාවේ හැම රජ කෙනෙක්ම අභිෂේක ලැබලා හිටියේ බ්‍රාහ්මණ ක්‍රමයට. මම පිටලා අහලා ඇති චතුර්වර්ණය ඔය දහම් පාසල් පොත්වලම තියෙනවනේ නේද? බුද්ධාගම පොත්වල උගන්වනවනේ ශාස්ත්‍රීය ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියලා. පළවෙනි අවස්ථාවේ ඉන්නේ කවුද? බ්‍රාහ්මණයෝ. දෙවෙනි අවස්ථාවේ ඉන්නේ ශාස්ත්‍රයන්. එතකොට සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ ශාස්ත්‍රීය වංශිකේ. බ්‍රාහ්මණ පුරෝහිතවරු තමයි රජවරුන්ට ඉගැන්වුවේ. රජවරු අභිෂේක ගැන්වුවේ. රාජ්‍ය පාලනයට උපදෙස් දුන්නේ. ඒ සියල්ල පළමු තලයේ ඉඳපු බ්‍රාහ්මණයන්ගෙන්. නමුත් ඉන්දියානු සමාජය තුල මහා විපර්යාසයක් වුණා. ඒ බුදුන් වහන්සේගේ බිහිවීමත් එක්ක දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ප්‍රජාව බමුණන් අතහැරලා ඇවිත් බුදුන් වහන්සේගේ පාමුල වැටෙද්දී පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට සත්තු මරලා බිලි පූජා කරපු බමුණන්ගේ తত্ত্বය නිකම්ම සමාජය තුල දෙවෙනි මට්ටමට වැටලා දෙවෙනි මට්ටමේ ඉඳපු ක්ෂත්‍රයන් පළමු මට්ටමට එනවා. එතකොට වටින්නේ වැලියු එක එන්නේ බ්‍රාහ්මණ අභිෂේකයට නෙවෙයි පුතේ ක්ෂත්‍රීය අභිෂේකයට. ඉතින් මේ කියන සමාජ විපර්යාසයත් එක්කලා අන්න ලංකාවේ දේවානම් පීරිස් රජුරුව ඇතුළු හැම රජ කෙනෙක්ම මොන ක්‍රමයටද? බ්‍රාහ්මණ ක්‍රමයට අභිෂේක ලැබලා ඉද්දී අශෝක රජුරුව අභිෂේක ලැබනවා ක්ෂත්‍රීය ක්‍රමයට. ඒකට අපි කියනවා මෞර්ය අභිෂේකය කියලා. අන්න ඒ අභිෂේකය සහ ඊට අවශ්‍ය පංච කකුද භාණ්ඩ ලංකාවට එව්වහම ලංකාවේ තිස්ස රජුරුව පුනරාභිෂේක එහෙමනේ පොතේ තියෙන්නේ. පුනරාභිෂේක ලබනවා. ඒ කියන්නේ නැවත අභිෂේක ලබනවා මොන ක්‍රමයටද? ක්ෂත්‍රීය ක්‍රමයට, මෞර්ය ක්‍රමයට. අර පංච කකුද භාණ්ඩ උපයෝගී කරගෙන බලන්න අනිත් කිසිම පාලකයෙකුට එහෙම ෆැසිලිටි එකක් පහසුකමක් නැහැ. ඕකේ. ඒ විතරක් නෙවෙයි සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වඩම්මලා අනුරාධපුර මහා මේඝ වනෝද්‍යානයේ හෙවත් මහමෙවුනා උයනේ ශ්‍රී මහා බෝධිය රෝපණය කරනකොට ඒ බෝධි රෝපණ උත්සවයට ආරාධනා කරනවා රට පුරාම පාලකයන්ට. කාටද? කතරගම සඳුන්ගම ශාස්ත්‍රයන්ට පවා. කතරගම චන්දනගම ශාස්ත්‍රයන් සඳුන්ගම කියන්නේ චන්දනගම කතරගම සහ චන්දනගම ශාස්ත්‍රයන්ට පවා ආරාධනා කරනවා ඒ උත්සවයට එන්න කියලා. ඒ හැමෝම ඒ උත්සවයට ආවා. විතරක් නෙවෙයි පුතේ. ශ්‍රී මහා බෝධියේ අෂ්ටඵලරුහ බෝධීන් සහ දෙතිස් ඵලරුහ බෝධීන් ප්‍රාතිහාර්ය පෑවහම ඒ බෝධි ශාඛා ඒ පාලකයන් අතේ යවලා රට පුරාම රෝපණය කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට එක ආගම් අදහන එක විශ්වාසයන් මත ඉඳපු සියලු ප්‍රජාව එකම එක මතයකට එනවා. එකම එක ආගමකට හැරෙනවා. ඒ කියන්නේ දේශපාලන වශයෙන් රට එක්සත් වීමට පෙර ආගමික වශයෙන් රට එක්සත් වුණා කියන කතාව. කවුද පුතේ දේශපාලන වශයෙන් රට එක්සත් කරන්නේ? දුට්ඨගාමිනී අබේහෙවත් දුටුගැමුණු රජුරුව.
මාගමින් ඇවිත් 44 වසරක එළාර පාලනය නිවා කරන්නේ දුටුගැමුණු රජතුමා. ඔහුට දේශපාලන වශයෙන් රට එක්සත් කරන්න පහසු වුණා. කවුද? දේවානම්පියතිස්ස රජුරෝ ආගමික වශයෙන් රට එක්සත් කොට තිබීම. මොකද්ද ඒ කියපු කතාව? මොකද්ද ඒ කියපු කතාව? ඇයි පුතේ දුටුගැමුණු රජුරෝ යුද්ධයට යන්න කලින් කියන්නේ රාජ්‍ය සුකස්ස වායාමෝ නායං මම කුදාචනං සම්බුද්ධ ශාසනස්සේව ඨාපනාය අයං ඉති. තේරුම මහවංශය එහෙමයි තියෙන්නේ. තේරුම මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජසප පිණිස නොව සම්බුදු සසුනේහි චිරස්ථිතිය පිණිසයි. ඉතින් එලාර එක්ක යුද්ධයට යන්නේ සම්බුද්ධ ශාසනය බේරගන්න කියනකොට මිනිස්සු බොක්කෙම්ම එන්නේ එකෙම්ම එන්නේ හැංගීමෙන් යුද්ධයට එන්නේ. ඇයි? සියලු දෙනා බෞද්ධ නිසා. සියලු දෙනා බෞද්ධ කලේ කවුද? දේවානම්පියතිස්ස රජුරෝ. ඒ නිසායි මං කිව්වේ දුටුගැමුණු රජුරවන්ට දේශපාලන වශයෙන් රට මධ්‍යගත කරන්න සංකේන්ද්‍රගත කරන්න පහසු වුණේ දේවානම්පියතිස්ස රජුරෝ ආගමික වශයෙන් රට මධ්‍යගත කිරීම බව. මං හිතන්නේ පැහැදිලි ඇති. මේවා බොහොම හිමින් කියලා දීලා ලියලා කියලා පාඩම් කරන දේවල්. නමුත් ඔබ විභාගයට තව මාස කිහිපයක් තුල මුහුණ දීමට සිටින දරුවන් නිසා මේ දේවල් ටිකක් වේගයෙන් පැහැදිලි කළා. ඔබට පැහැදිලි ඇතයි විශ්වාස කරනවා. එතකොට මේ අවබෝධයත් එක්ක තමයි ඔබ පිළිතුරක් ගොනු කරන්නේ ප්‍රශ්නයකට. ඔබට අවබෝධයක් ලැබෙන්න ඕනි ප්‍රශ්නකට උත්තරය ලියන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ අවබෝධයත් එක්ක. ඕකේ? එහෙනම් C මුළු දිවයිනම එක්සසත් කළ ප්‍රථම පාලකයා අපි කිව්වා කවුද පුතේ? ඔව් ප්‍රථම පාලකයා දුටුගැමුණු රජතුමා. ඒකට අපි D අකුර දා ගන්නවා. නේ? රටම එක්සත් කරන්නේ එයා දේශපාලන වශයෙන්. ලාංකීය තානාපතිවරයෙකු රෝමයට ගොස් වීදුරු පබළු. අපි ලාංකීය රජවරුන්ගේ විදේශීය ප්‍රතිපත්තීන් පිළිබඳව ලිව්වා මීට කලින් පළවෙනි පේපර් එකේදී. කොහොමද? චේර නිරිඳු ගජබා රජු දකුණේ පත්තිනි දෙවොලේ රෝම පබලු භාතික රජු දූත ගමන පිටත් කළේ. මොකද? රෝම පබලු භාතික රජු දූත ගමන පිටත් කළේ. අග්බෝචීනය හයවන ත්‍යාගය රතු කැට දිවයින පාණ්ඩ්‍ය කාලිංග බුරුම දළදා මාලිගය රකින්න. ඕකේ. එතකොට රෝම පබලු භාතික රජු දූත ගමන පිටත් කළේ. රෝමයට දූතයන් යවලා රතු පබලු වීදුරු පබලු ගෙන්නගෙන රුවන්වැලිසෑය අලංකාර කරලා පූජාවක් කරන්නේ භාතිකාභය රජතුමා. ඊළඟට පරිපාලන දිස්ත්‍රික්ක වෙන්කොට පාලනය කරන්නේ කවුද පුතේ? වස්සඹ රජුරෝ. නේ? පරිපාලන දිස්ත්‍රික්ක වෙන් කරලා පාලනය කරන්නේ වස්සඹ රජුරෝ. නේ? අපි කතා කරනවානේ ඍෂිගිරි නඛදිව වසඹ ගෙවල්ලිපුරම් රන්පතිනේ දසගම් නැත්තන් පිළිබඳ ලියවෙයි කළුදිය පොකුණේ. මොකද කවිය? අපි ලිව්වනේ මීට කලින් එහෙම කවියක් ලිව්වනේ. ඍෂිගිරි නඛදිව වස් මං තුන්වෙනි පෙළිය කිව්වේ ඍෂිගිරි නඛදිව වසඹගේ වල්ලිපුරම් රන්පති. අන්න ඍෂිගිරි වසඹගේ ඇමති ඍෂිගිරිය නඛදිව නාගදීපේ යාපනය පාලනය කළා ඒ වසඹ රජුරුවන්ගේ. C D A B. උත්තරාංක 4 C D A B. ප්‍රශ්නාංක 7ට අපි යනවා. මාතොට කියන්නේ මහා තිත්තනේ. මාතොට වරාය සමීපයේ ඉදිකොට තිබෙන හින්දු කෝවිල. මම පුතේ ලියා ගන්න ෂෝට් නෝට් බුක් එක අරගෙන ලියා ගන්න. අපිට කෝවිල් 4ක් හමු වෙනවා. අපෙන් අහන්න පුළුවන් මේ 4ම. එක ලියා ගන්න. కోణేశ్వరం මොකද වරාය? ත්‍රිකුණාමලය තංගෝ කන්න. కోణేశ్వరం ත්‍රිකුණාමලය තංගෝ කන්න. දෙක මුන්නේශ්වරම් මොකද වරාය? හලාවත. ඊළඟට තිරුකේ
තිරුකේතීශ්වරම් තිරුකේතීශ්වරම් මාතොට කියන්නේ මහාතිත්ත මාතොට මහාතිත්ත නල්ලූර් නල්ලූර් තියෙන යාපනයේ අගනගරයත් නල්ලූර් කෝවිල තියෙනෙත් යාපනයේ कोणेश्वरम मुन्नेश्वरम तिरुकेतीश्वरम नल्लूर मगध कोविल हतरे कोणेश्वरम मुन्नेश्वरम तिरुकेतीश्वरम नल्लूर मगध कोविल हतरे कोणेश्वरम मुन्नेश्वरम तिरुकेतीश्वरम नल्लूर मगध कोविल हतरे कोणेश्वरम मुन्नेश्वरम तिरुकेतीश्वरम नल्लूर मातट वराय समीपे තියෙන්නේ तिरुकेतीश्वरम නේ तिरुकेतीश्वरम right අතීත භාවිතාව තුල පූගය ලෙස හඳුන්වන්නේ අතීත භාවිතාව තුල පූගය ලෙස හඳුන්වන්නේ මොකද්ද පුතේ පූගය ලෙස හඳුන්වන්නේ වෙලෙන්දන්ගේ සංගම් පුගිය කියලා කියන්නේ කබොජ මහා පුගිය ඒ කිව්වේ කාම්බෝජ මහා වෙළඳ සංවිධානය නේ කාම්බෝජ මහා වෙළඳ සංවිධානය කබොජ මහා පුගිය කාම්බෝජ මහා වෙළඳ සංවිධානය කබොජ මහා පුගිය එතකොට මෙන්න අපි කියනවා අපි කතා කරනවා වෙළඳා 10 4 වෙනි පාඩමේ අපිට හමු වෙනවා මාතෘකාවක් මොකද මාතෘකාව 10 4 වෙනි පාඩමේ අපිට හමු වෙනවා මාතෘකාවක් කියවන්න බලන්න. ඔව් මොකද මාතෘකාව? ආර්ථිකේ. මොකද මාතෘකාව? ආර්ථිකේ. ආර්ථිකේ මාතෘකා අනුමාතෘකා කීපයක් අපිට හමු වෙනවා. වෙළඳාම සත්ත්ව පාලනය ගොවිතැනනේ. මේ ගොඩක් හමු වෙනවා. ඒක එක මාතෘකාවක් තමයි වෙළඳාම. එකක් තමයි මොකද්ද? වෙළඳාම. මේ වෙළඳාම කියන මාතෘකාව බෙදෙනවා කොටස් දෙකකට දෙස් විදෙස් මොකද දේශීය සහ විදේශීය දේශීය සහ විදේශීය දේශීය වෙළඳාම ගැන මම පුතාලාගෙන් ඇහුවත් විභාගයේදී ප්‍රශ්නයක් වෙළඳ පොළ ගැන ඕනි වෙළඳ පොළ ඕකේ දේශීය වෙළඳාම වෙළඳුන් ගැන ඕනි වෙළඳ පොළ වෙළඳුන් සංවිධාන ගැන ඕනි වෙළඳ පොළ වෙළඳුන් සංවිධාන පාලනය ගැන ඕනි මෙන්න මේ විදියට අනුමාත්‍රිකා කීපයක් තියෙනවා දේශීය වෙළඳාම දේශීය වෙළඳාම යටතේ වෙළඳ පොළ වෙළඳුන් සංවිධාන පාලනය එහෙනම් ෂෝට් නෝට් බුක් එකේ දාගන්න දේශීය වෙළඳාම කියලා. දේශීය වෙළඳාම කියලා දාලා අනුමාතෘකා 4ක් ලියා ගන්න. වෙළඳපොළ වෙළඳුන් සංවිධාන පාලනය කියලා. පැහැදිලිනේ? වෙළඳපොළ වෙළඳුන් සංවිධාන පාලනය කියන්නේ විභාගෙදී මම පුතාලාගෙන් ප්‍රශ්නයක් අහුවොත් වෙළඳාම ගැන අහුවොත් ලියන්නේ මොකද්ද? දේශීය වෙළඳාම ගැන ඡේදයයි විදේශීය වෙළඳාම ගැන ඡේදයයි. දේශීය වෙළඳාම ගැන අහුවොත් දේශීය වෙළඳාම ගැන අහුවොත් ඔයාලා ලියන්නේ මොකද්ද? දේශීය වෙළඳාම ගැන වාගෙන් අහුවොත් ඔයාලා ලියන්නේ ඔයාලට කරුණු 4ක් පොතේ තියෙනවා. ඒ තමයි වෙළඳ පොළ. ආයි වෙළඳුන්. ආයි සංවිධාන. ආයි වෙළඳ පොළ පාලනය. නේ ලියා ගන්න මේ අනුමාත්‍රක අතරේ වෙළඳපොළ වෙළඳුන් මේ වෙළඳ සංවිධානය තමයි කොහොමද පූගය කියලා හඳුන්වන්නේ පුගිය කබොජ මහ පුගිය මහා සෙල්ලිපිය බෝවත් ඒගල සෙල්ලිපිය කාම්බෝජ මහා වෙළඳ සංවිධානය ඉතින් අපි ටිකක් දීර්ඝ විස්තරය මේ හතරම ගැන දැන් වෙළඳපොළ කියලා කිව්වොත්
වෙළඳපොළ කියලා කිව්වොත් මොනවද ඔබට ලියන්න තියෙන ඡේදේ? කරුණු මතකද? අනුරාධපුරයේ දකුණු වාස්සල් දොරටු වාස්සල කාලසුමන නම් වෙළඳපොළක් තිබුණලු. නේ? මහා ග්‍රාමයේ ඉඳන් අනුරාධපුරයට ආපු සුරනිමල නම් පුද්ගලයෙක් වෙළඳපොළකින් සෙන්ට් එකක් සුවඳ විලවුන් මිලදී ගත්තලු. පැරණි වෙළඳපොළ වඩාත් සංවිධානාත්මක ලෙස පාලනය වුණාලු. තියෙන්නේ බදුළු ටැම්ලිපිය හෝපිටිගම නම් වෙළඳපොළ ගැන. ඒ වගේ තොරතුරු වෙළඳපොළ ගැන. වෙළඳුන් ගැන මොනවද දන්නේ? සීගිරියේ බටහිර ජල උද්‍යාන සෙල්ලිපිය අබලවපර නමින් ආම්ල ව්‍යාපාර සියඹලා වෙළෙන්දෙක් ගැන තිබුණා. සුමරනම් වෙළෙන්දෙක් භික්ෂූන්ට ලෙන් පූජා කළා කියලා මණ්ඩගල සෙල්ලිපිය තියෙනවා. ඒ වගේ තොරතුරු. සංවිධාන ගැන. ඔව්. හම්බතොට වෙහෙරකෙම සෙල්ලිපිය රෙදි වෙළඳාම් කළ සංවිධානයක් භික්ෂූන්ට ලෙන් පූජා කළා කියන කතාව. නේ? ඒ වගේම කබොජ මහපොගිය කාම්බෝජ මහා වෙළඳ සංවිධානය ගැන බෝවත්වේගල සෙල්ලිපිය. වෙළඳපොළ පාලනය ගැන වෙළඳපොළ පාලනය පිළිබඳව නීති රීති සකස් කරලා තියෙන රජතුමා. ඒවා තියෙන්නේ බදුළු ටැම්ලිපිය නැත්නම් හෝපිටිගම ටැම්ලිපිය සොරබොරයෝ ටැම්ලිපිය. මොනවද තියෙන නීති? වෙළඳ පොළට පැමිණෙන කරත්ත වලින් මිස වෙළඳපොළ පසු කරන කරත්ත වලින් බදු අය කිරීම නොකළ යුතුයිලු. හිරු එළියෙන් ආවරණය වන පරිදි මඩුවක් තුල පමණක් බුලත් වෙළඳාම කළ යුතුයිලු. පොහෝ දිනවල වෙළඳාම් නොකළ යුතු අතර එසේ කළහොත් දඩ වශයෙන් මහියංගන විහාරයේ පහන් දැල්වීමට තෙල් ලබා දිය යුතුයිලු. රාජ්‍ය අනුමත නොකළ තරාධිපති භාවිතය තහනම් කටයුත්තක් බව නිලධාරීන්ට නොපෙන්වා භාණ්ඩ අලෙවි කරන අයගෙන් දෙගුණයක් බදු අය කරගත යුතු බව මෙන්න මේ සියලු තොරතුරු පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි ලියමු කවියක්. ගන්න ෂෝට් නෝට්බුක් එක. කාලසුමන කාලසුමන වාසල ළඟ කාලසුමන වාසල ළඟ විලවුන්ගේ සුර නිමලට කාලසුමන වාසල ළඟ විලවුන්ගේ සුර නිමලට හතර උදය හෝපිටිගම ලියනවා. ඔන්න පළවෙනි පේලිය. ටිකක් දිගට තියෙන නිසා රූල් කීපයක් යයි. කාලසුමන වාසල ළඟ විලවුන්ගේ සුර නිමලට හතර උදේ හෝපිටිගම ලියනවා. මේ තියෙන්නේ අර කියපු කරුණු හතරේ පළවෙනි කරුණ වෙළඳපොළ ගැන තොරතුරු. මොනවද? අනුරාධපුර දකුණු වාසල් දොරටු වාසල ළඟ වාසල් දොරටු වාසල කාලසුමන නම් වෙළඳපොළක් තිබුණු බව සාහිත්‍ය මූලාශ්‍රවල කියවෙනවා කියලා තියෙනවා. විලවුන්ගේ සුර නිමලට මහා ග්‍රාමයෙන් අනුරාධපුරයට ආපු මිස්ටර් සුරනිමල විලවුන් සුවඳ විලවුන් සෙන්ට් එකක් මිලදී ගත්තලු මොකෙන්ද? වෙළඳපොළකින්. ඒකක් තියෙන්නේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා තියෙන්නේ. හතර උදය හෝපිටිගම ලියනවා. හතරවන උදේ රජුරුව හෝපිටිගමට ඇම්ලිපිය ලියනවා. ඒකේ තියෙන්නේ වෙළඳපොළක පාලනය පිළිබඳව නීති රීති. එහෙනම් නැත්නම් වෙළඳපොළක් පිළිබඳවනේ තියෙන්නේ. හෝපිටිගම නම් වෙළඳපොළක් පිළිබඳව තියෙන්නේ. ඔන්න ඔයගේ පළවෙනි ඡේදය මොකද්ද? වෙළඳපොළ. ඇතැම් විට ඔබෙන් අහන්න පුළුවන් අතීත ලංකාවේ දේශීය වෙළඳාම දියුණුව පැවති ආකාරය දැන් ගොඩක් දරුවෝ කියලා තිබ්බා 10 තියරි ටික කරන්න කියලා. 10 තියරි තමයි මේ. මේව කතා කළා කියන්නේ ආයෙ ඉතින් කතන්දරයක් නැහැ. ඉතින් මීට වඩා කතා කරන්න දෙයක් නැහැ මේවයි. ඒ නිසා මේ ටික හොඳින් ආවරණය කරගන්න. හතරන උදේ රජුරුව හෝපිටිගම නම් වෙන. එහෙනම් මේ කියන්නේ වෙළඳපොළ පිළිබඳව. ඒක විතරක් අහන්නත් පුළුවන්. නේ? වෙළඳපොළ ගැන විතරක් අහන්නත් පුළුවන්. පොදුවේ වෙළඳාම ගැන අහුවොත් එක ඡේදයක් දේශීය අනිත් ඡේද විදේශීය. ඕන තරම් ලියන්න තියෙනවා. දේශීය වෙළඳාම විතරක් අහුවොත් වෙළඳපොළ වෙළඳුන් සංවිධාන පාලනය. ලේසියිනේ පාඩම් කරන්න. කොහොමද? වෙළඳපොළ වෙළඳුන් සංවිධාන පාලනය. වෙළඳපොළ ගැන අහුවොත් එක අනුරාධපුර දකුණු වාසල් දොරටු වාසල කාලසුමන නම් වෙළඳපොළක් ගැන කියවෙනවා.
මහා ග්‍රාමයෙන් අනුරාධපුරයට ආපු සුරනිමල් නම් පුජ්‍යලයක් වෙළඳපොළකින් සුවඳ විලවුන් මිලදී ගන්න. හතරවන උදේ රජුරෝ ලියන හෝපිටිගම ටැම්ලිපියේ වෙළඳපොළ පිළිබඳව කියවෙනවා. කාල සුමන වාසල ළඟ විලවුන් ගෑ සුරනිමලට හතර උදය හෝපිටිගම ලියනවා. අබල වපර බටහිර ජල අබල වපර බටහිර ජල වනිජ ව්‍යාපාර ලිපිවල අබල වපර බටහිර ජල වනිජ ව්‍යාපාර ලිපිවල මණ්ඩගලේ සුමනලේ නක් පුදනවා. මණ්ඩගලේ සුමනලේ නක් පුදනවා. මණ්ඩගලේ සුමනලේ නක් පුදනවා. කාල සුමන වාසල ළඟ විලවුන් ගෑ සුර නිමලට හතර උදය හෝ පිටිගම ලියනවා. වෙළඳුන් ගැන නෑ වෙළඳ පොළ ගැන. අබල වපර බටහිර ජල වනිජ ව්‍යාපාර ලිපිවල මණ්ඩගලේ සුමනලේ නක් පුදනවා. වෙළඳුන් ගැන සම්පූර්ණ තොරතුරු ටික. අබල වපර ඒ කිව්වේ ආම්ල ව්‍යාපාර තියෙන්නේ සීගිරියේ බටහිර ජල උද්‍යාන සෙල්ලිපි. සීගිරියේ බටහිර ජල උද්‍යාන සෙල්ලිපි අබල වපර ගැන කියවෙනවා. වනිජ ව්‍යාපාර ලිපිවල ඔව් සෙල්ලිපිවල වෙළඳ හඳුන්වන්නේ වනිජ ව්‍යාපාර කියන වචන වලින්. මණ්ඩගලේ සුමනලේ නක් පුදනවා. හම්බන්තොට මණ්ඩගල සෙල්ලිපියේ සුමන කියලා වෙළඳෙක් භික්ෂූන්ට ලෙන් පූජා කරනවා. එහෙනම් මේ කවුරු ගැනද? මේ වෙළඳුන් පිළිබඳ. කාල සුමන වාසල ළඟ විලවුන් ගෑ සුර නිමලට හතර උදය හෝ පිටිගම ලියනවා. අබල වපර බටහිර ජල වනිජ ව්‍යාපාර ලිපිවල මණ්ඩගලේ සුමනලේ නක් පුදනවා. වෙහෙර කෙමෙලෙන් පුදනා. වෙහෙර කෙමෙලෙන් පුදනා. වෙහෙර කෙමෙලෙන් පුදනා. සෙල්ලිපි සහ සාහිත මුල සෙල්ලිපි සහ වෙහෙර කෙමෙලෙන් පුදනා. සෙල්ලිපි සහ සාහිත මුල වෙහෙර කෙමෙලෙන් පුදනා. සෙල්ලිපි සහ සාහිත මුල පූගය හා නියමත ලෙස දකිනවා. පූගය හා නියමත ලෙස දකිනවා. වෙහෙර කෙමෙලෙන් පුදනා. සෙල්ලිපි සහ සාහිත මුල පූගය හා නියමත ලෙස දකිනවා. වෙළඳ පොළට පැමිණෙන බදු වෙළඳ පොළට පැමිණෙන බදු වෙළඳ පොළට පැමිණෙන බදු හිරු එළියෙන් ආවරණය වෙළඳ පොළට පැමිණෙන බදු හිරු එළියෙන් ආවරණය
මහියංගන මහියංගන වෙහෙර පහන් මහියංගන වෙහෙර පහන් දිලෙනවා වෙළඳ පොළට පැමිණෙන හිරු වෙළඳ පොළට පැමිණෙන බදු හිරු එළියෙන් ආවරණය මහියංගන වෙහෙර පහන් දිලෙනවා මයි පුතේ වෙහෙර කෙමෙලෙන් පුදනා හම්බන්තොට වෙහෙර කෙම සෙල්ලිපියේ භික්ෂූන්ට ලෙන් පූජ කරන වෙළඳ සංවිධානයක් ගැන කියවෙනවා මේ අපි කතා කරන්නේ තුන්වෙනි පේළිය කවියේ වෙළඳ සංවිධාන පිළිබඳව සෙල්ලිපි සහ සාහිත්‍ය මූල සෙල්ලිපි සහ සාහිත්‍ය මූලාශ්‍රවල පූගේ සහ නියමස්ථාන කියලා හඳුන්වන්නේ වෙළඳ සංවිධාන. ලෙස දකිනවා. වෙළඳ පොළට පැමිණෙන බදු මොකද? හම්බත් සොරබරව ටැම්ලිපියේ මහියංගන ටැම්ලිපියේ බදුළු ටැම්ලිපිය හඳුන්වනවා වෙළඳපොළ පාලනය සම්බන්ධයෙන් පනවපු නීති රීති හතරන උදේ රජුරු එතුමා ලියනවා වෙළඳ පොළට එන කරත්ත වලින් මිස වෙළඳ පොළ පස්සු කරන කරත්ත වලින් බදු අය කිරීම නොකළ යුතුය. හිරුවැලියෙන් ආවරණය වන පරිදි මඩුවක් තුල පමණක් බුලත් වෙළඳාම කළ යුතුය. පොහෝ දිනවල වෙළඳාම නොකළ යුතුය. එසේ කළහොත් දඩ ගහනවා පොල් තෙල් වලින්. මොකටද පොල් තෙල්? මහියංගන වෙහෙර පහන් දිලෙනවා. මහියංගන පන්සලේ පහන් පත්තු කරන්න. කාල සුමන වාසල ළඟ විල උන් ගෑසුර නිමලට හතර උදය හෝ පිටි ගම ලියනවා අබල වපර බටහිර ජල වණිජ ව්‍යාපාර ලිපිවල මණ්ඩගලේ සුමන ලෙනක් පුදනවා වෙහෙර කෙමෙලෙන් පුදනා සෙල්ලිපි සහ සාහිත්‍ය මුල පුගය හා නියමත ලෙස දකින්නවා වෙළඳ පොළට පැමිණෙන බදු හිරු එළියෙන් ආවරණය මහියංගන වෙහෙර පහන් දිලෙනවා රයිට් ඒක ලියා ගන්න හරියට ඔක්කොම ටික පුතේ එතකොට එහෙනම් ඔන්න මේ ලියපු කවියත් එක්ක වෙළඳපොළ පාලනය සම්බන්ධයෙන් සම්පූර්ණ වෙළඳපොළ වෙළඳුන් සංවිධාන පාලනය කියන සම්පූර්ණ තොරතුරු ටික මම පුතාට මතක තියාගන්න පුළුවන් ඔය පුංචි කවියෙන් ඒ නිසා මේක හොඳට පාඩම් කරගන්න ඕනේ ඈ මේ හොඳට පාඩම් කරගෙන විභාගෙදී මතක් වෙයි දිනේෂ් සර් විභාගෙ ලියනකොට නේ මේ කවිත් එක්ක මේවා පාඩම් කරගත්තොත් හරියට ඒ නිසා හොඳින් පාඩම් කරගන්න. අපි ඊළඟට ප්‍රවේශ වෙනවා අපේ ඊළඟ ප්‍රශ්නයට. එහෙනම් පූගය කියලා හඳුන්වන්නේ වෙළඳන්ගේ සංගම. ප්‍රශ්නාංක 9 බලමු. මහවැලි ගඟේ අතු ගංගාවක් වන අඹන් ගඟ හරස් කොට ඉදිකල ඇලහැර ඇල මගින් ජලය ලබාගත් වැව් මම හිතන්නේ අමුණු බැඳීමේ තාක්ෂණය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති ගලන ගංගාවකින් අපිට මේ ප්‍රදේශයේ තියෙන තවත් එක් වැවකට නේ ජලය ලබා ගන්න ඕන නම් අපි මේ ගඟේ ඉඳන් කපනවා ඇලක්. නමුත් ගඟ ගලන්නේ මෙහෙට. ඒ කියන්නේ ජල පීඩනය තියෙන්නේ මෙහෙට. ඒ නිසා මේ ඇලෙන් මේ වැවට වතුර යන්නේ නැහැ. නේ? ඒ නිසා අපි මොකද කරන්නේ? ගඟ හරහා බඳිනවා බැම්මක්. මොන බැම්මක්ද? මිටි බැම්මක්. ගලායන ගංගාවක් හෝ ඔයක් හරස් කර එහෙමනේ. මහවැලි නම් ගඟ. මල්වතු නම් ඔය. ගලායන ගංගාවක් හෝ ඔයක් හරස් කර ළඟ පිහිටි කඳු ගැට දෙකක් එකිනෙකට සම්බන්ධ කොට නේ නිර්මාණය කළා. මොකද්ද? මිටි බැම්මක්. ඒක බෑමුණු. දැන් මෙතන ජල පීඩනය වෙනස් වෙනවා නේ. මෙතන ජල පීඩනය වෙනස් වෙලා මේ වතුර පිරෙනවා මේ ගානට. එතකොට මේ අමුණෙන් වතුර ගන්න පුළුවන්. මේකට කියන අමුණ. මහවැලි ගඟ හරහා මිනිපෙදි බැඳ බැම්ම
මිනිපේ අමුණ එතනින් පටන් ගන්න ඇල මිනිපේ ඇල. අඹන් ගඟ හරහා ඇලහැරදි බැඳ බැම්ම ඇලහැර අමුණ එතනින් පටන් ගන්න ඇල ඇරහැල ඇලහැර ඇල. ඇලහැර ඇලෙන් වතුර ගෙනියන්නේ කන්තලේ ගිරිතලේ මින්නේරි කවුඩුල්ල. පාඩම් කරන්නේ එහෙමයි. කොහොමද? කන්තලේ ගිරිතලේ මින්නේරි කවුඩුල්ල. කොහොමද? කන්තලේ ගිරිතලේ මින්නේරි කවුඩුල්ල. කොහොමද? කන්තලේ ගිරිතලේ මින්නේරි කවුඩුල්ල. වැව් වලට තමයි ජලය ගෙන යන්නේ. ජලය ගෙන යන්නේ. එහෙනම් උත්තරය කන්තලේ ගිරිතලේ මින්නේරි කවුඩුල්ල. අපි බලමු මේ පිටුවේ උත්තර ටික නැවත වතාවක්. කෝට්ටේ රාජ්‍ය සමයේ සිට මහනුවර දක්වා ඉතිහාසය කියන්නේ සංදේශ ප්‍රසත් සහ හටන් කාව්‍ය. එකේ උත්තරේ 3. ආයි බලා ගන්න. දෙවැනි ප්‍රශ්නේ උත්තරේ උත්තරාංක 1. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය කාලය. තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ උත්තරාංක 2. ක්‍රිස්තු පුර 450 300 කියන එක. හතරවෙනි ප්‍රශ්නේ උත්තරේ උත්තරාංක 3 කොන්ස්ටන්තිනෝපලය. පහේ උත්තරේ උත්තරාංක 1 පණ්ඩුකාභය. හයේ උත්තරේ උත්තරාංක 4 CDAB. CDAB. මාතොට වරාය සමීපයේ ඉදිකරන කෝවිල තිරුකේතීශ්වරම්. උත්තරාංක 2. අතීත භාවිතාව තුළ පූගය කියලා හැඳින්වුවේ වෙලෙන්දන්ගේ සංගම්. උත්තරාංක 4. මහවැලිගඟේ අතු ගංගාවක් වුණු අම්බන්ගඟ හරස්කොට ඉදිකළ ඇලහැර ඔව් කන්තලේ ගිරිතලේ මින්නේරි කවුඩුල්ල. අපි ඊට කලින් ඔය ප්‍රශ්නාංක 6 මෙතන තියෙනවා මේ පරිපාලන දිස්ත්‍රික්ක බෙදා වෙන් කළේ කවුද කියලා. වසඹගේ ඍෂිගිරිය කියන ඇමතියා. අපි ඒකට දාලා කවිය ලියාගමු. ලියාගන්න ඒ කවිය ෂෝට් නෝට්බුක් එකේ. මේ කවිය ලියාගන්න. මේ කවිය ලිව්වා නම් ලිව්වා කියලා දාන chat එකට. මම හිතා ලිව්වේ නෑ මේ ක්ලාස් එකේ මේක මම ලියලා නැහැ කියලායි කියලා තියෙන්නේ. මොකද කවිය දැන් අර ඍෂිගිරි කතාව කියන්නේ ඒක තමයි. කුරුණෑගල ගනේ කන්ද ගල්ලෙන අවරෙන අමුණේ සිතුල් පව්ව පුස්ස දේව වේලු සුමන පරුමකනේ ඍෂිගිරි නකදිව වසඹගේ වල්ලි පුරෙම් රන් පතිනේ දසගම් නැත්තන් පිළිබඳ ලියවෙයි කළුදිය පොකුණේ. මේක ලිව්වේ නෑ නේද අපි? දාන chat එකට ලිව්වද නැද්ද කියලා? ලිව්වේ නෑ. රයිට් පුතේ ලියා ගන්න. කුරුණෑගල කුරුණෑගල ගණේ කන්ද මේ සෙල්ලිපි කවියක්. කුරුණෑගල ගණේ කන්ද ගල්ලෙන අවරණ අමුණේ හරිනේ. මේ කවි දිනේෂ් හෙට්ටිගේගෙන් පමණයි ඈ. මේ ඔක්කොම මගේ නිර්මාණ. ඒ නිසා ලංකාවේ වෙන කිසිම ගුරුවරයෙකුට මේව උගන්වන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව එයාලා හදලා උගන්වන්න ඕනේ නම් මේ කවි උගන්වන්න බෑ. ඒකට හේතුව මේව මම හදපුවා. බුද්ධිමය දේපල යටතේ හැමෝම නඩු පවරන්න පුළුවන් මට. කිසි කෙනෙකුට උගන්වන්න බෑ. මොකද හේතුව මගේ මේ වගේ කවි සාමාන්‍යයෙන් 300ක් විතර වගේ තියෙනවා සම්පූර්ණ 10 ක්ලාස් සිලබස් දෙකට. ඒ ඔක්කොම ස්වකීය නිර්මාණ. ඒ නිසා මම ගැන පම්පෝරි ගහන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ක්ලාස් වල ආපු දමයි දන්නවා. පැය දෙකේ අපි උගන්වනවා. අපි ගැන අපි කියන්නේ නැහැ. නමුත් මේ පුතේ අපි හදපු නිර්මාණ. දන්නවනේ අර අමුණු ගැන අපි කතා කළේ. අමුණු ගැන කතා කරද්දී මුලින්ම මේ අවරණ කියන වචනේ අපිට හමු වෙන්නේ අවරණ කියන්නේ අමුණ කියන එක. මේක අපිට හමු වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද විහාරයේ සහ ගල්ලෙන විහාරයේ ගල්ලෙන් දෙකක තියෙන බ්‍රාහ්මීය සෙල්ලිපි වල අවරණ කියන වචනේ මුලින්ම අපිට හමු වෙන්නේ. කුරුණෑගල ගණේකන්ද ගල්ලෙන අවරණ අමුණේ සිතුල් පව්ව පුස්ස දේව
සිතුල් පව්ව පුස්ස දේව වේලු සුමන පරුමකනේ. දැන් අපි කතා කරන්නේ පරුමකවරු ගැන. සිතුල් පව්ව සෙල්ලිපියේ පුස්සදේව සහ වේලුසුමන කියන පරුමකවරු ගැන. අර මහාවංශේ අපි කතා කරද්දි කිව්වනේ නේ. අපි කවිය මොකද්ද කිව්වේ? මහාවංශ මහා නාම හිමියන් දෙක් සඳ පිරිවෙන 500 වසේලියයි බුදු සමිඳුගේ මෙරට ගමන මහසෙන් නිරිඳුන් දක්වා ඉතිහාසය ලියන සසුන විස්තර වන නොව ඛණ්ඩන තහවුරු වන අභිලේඛන. එක කිව්වනේ තහවුරු වන අභිලේඛන කියලා. මහාවංශ එනතරතුරු තහවුරු වෙනවා කියව උදාහරණ වශයෙන් මම කිව්වේ දසමහා යෝධයන් ගැන තියෙන තොරතුරු සිතුල් පව්ව සෙල්ලිපියෙන් ඔප්පු වෙනවා කියලා නෙමෙයි තියෙන්නේ. සිතුල් පව්ව පුස්ස දේව වේලු සුමන පරුමකනි. ඕකේ මොකද කියන්නේ? කුරුණෑගල ගනේ කන්ද ගල්ලෙන අවරණ අමුනේ සිතුල් පව්ව පුස්ස දේව වේලු සුමන පරුමකනේ. ඊළඟ පේලිය. ඊළඟ පේලිය. ඍෂිගිරි ඉරු අකුරෙන් පටන් ගන්න. ඍෂිගිරි. මේක සුසුගිරි නෙමෙයි ඍෂිගිරි. ඍෂිගිරි නඛදිව ඍෂිගිරි නඛදිව නඛදිව කිව්වේ නාගදීප. ඍෂිගිරි නඛදිව වසඹගේ වල්ලිපුරම් රන්පතිනේ. ඍෂිගිරි නඛදිව වසඹගේ වල්ලිපුරම් රන්පතිනේ කුරුණෑගල ගනේ කන්ද ගල්ලෙන අවරණ අමුනේ සිතුල් පව්ව පුස්ස දේව වේලු සුමන පරුමකනේ. ඍෂිගිරි නඛදිව වසඹගේ වල්ලිපුරම් රන්පතිනේ. වසඹ රජුන්ගේ වල්ලිපුරම් රන්පතේ මොකක්ද තියෙන්නේ? එයාගේ ඇමතියා ඍෂිගිරිය නඛදිව නැත්තම් නාගදේවි පාලනය කළා කියලා. දසගම් ඇත්තන් පිළිබඳ දසගම් ඇත්තන් පිළිබඳ දසගම් ඇත්තන් පිළිබඳ ලියවෙයි කලු දිය පොකුණේ. දසගම් ඇත්තන් පිළිබඳ ලියවෙයි කලු දිය පොකුණේ. මොකක්ද සෙල්ලිපිය? මාතලේ දඹුල්ල කළුදිය පොකුණ විහාර සෙල්ලිපිය. එම විහාරයට දානය සපයා ගැනීමේදී ඇතිවන ගැටලු දසගම් ඇත්තන් විසින් විසඳිය යුතු බව. දසගම් ඇත්තන් පිළිබඳව කියවෙන්නේ කළුදිය පොකුණ සෙල්ලිපිය. ඉතින් ඔන්න ඔය වගේ කවි 8ක් විතර තියෙනවා ඔක්කොම සෙල්ලිපි. අපිට තියෙනවනේ 60ක් විතර. සෙල්ලිපි 60ක් විතර තියෙනවා, කවි තියෙනවා 8ක් විතර. ඔක්කොම සෙල්ලිපි ටික පාඩම් කරගන්න වෙනවා විභාගෙදී. ඕකේ? ඉතින් කියන්න බලන්න. කුරුණෑගල ගනේ කන්ද ගල්ලෙන අවරණ අමුනේ සිතුල් පව්ව පුස්ස දේව වේලු සුමන පරුමකනේ ඍෂිගිරි නඛදිව වසඹගේ වල්ලිපුරම් රන්පතිනේ දසගම් නැත්තන් පිළිබඳ ලියවෙයි කළු දිය පොකුණේ. ආයිත් කියන්නේ කුරුණෑගල ගනේ කන්ද ගල්ලෙන අවරණ අමුනේ සිතුල් පව්ව පුස්ස දේව වේලු සුමන පරුමකනේ ඍෂිගිරි නඛදිව වසඹගේ වල්ලිපුරම් රන්පතිනේ දසගම් නැත්තන් පිළිබඳ ලියවෙයි කළු දිය පොකුණේ. මයි පුතාලා හැමෝටම
මේ විදිහට පාඩම් කරගත්තාම විභාගෙට ඉතිහාසය ඉතින් පැය 3 පේපරේ පැය 2කින් විතර ඉවර කරගන්න පුළුවන්. හරියට ලියලා. ඒක ෂුවර්. ඉතින් බොහොම නීරස විෂයක් ඉතිහාසයේ විෂය ගොඩක් අයට නේ. ගොඩක් අයට ඒ නිසා එය රසවත්ම විෂයක් බවට පත් වෙලා තියෙනවා ගොඩක් අයගේ අදහස් වලට අනුව. මයිපතාලගේ අදහස් හිතේ තියන් ඉන්න එපා. කමෙන්ට් එකක් දාන්න කියන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. පන්තිය ගැන හිතන දේවල් 071යි 36යි 88යි 259 කියන මගේ නම්බර් එකට දාන්න WhatsApp message එකක් ඔබට පන්තිය පිළිබඳව හැඟෙන අවංක සිතුවිලි. right සහ ඔයාලගේ යහළු එහෙලියන්ටත් ඉතිහාසයේ විෂය ගොඩක් අපහසු ඇති. ඉතින් එල් ගුණසේකර මැතිතුන්ගේ උදාාරතර සංකල්පයක් මත අපි කන්ද උඩරට උපකාරක පන්ති ශාස්ත්‍රයේ දැවැන්තම ගුරුවරු සෙට් එක එකතු වෙලා අපේ සඳරුවන් සර් විසුජිත් සර් වගේ ගුරුවරු එකතු වෙලා අතුල සර් වගේ ගුරුවරු එකතු වෙලා තරංග සර් වගේ ගුරුවරු එකතු වෙලා අපි මේ කරගෙන යන සත්කාර්ය කිසිදු අය කිරීමකින් තොරව ඔබට ඔබේ විභාගයේ උදෙසා සත්සිතින් පිදෙන අනර්ග ත්‍යාගයක්. ඒ නිසා එය ඔබ ලබා ගන්නා ගමන් ඔබේ යහළු යෙහෙලියන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න, ඔවුන් යොමු කරන්න ඒක ගොඩක් පිනක්මයි පුතේ ඔයාලට. ඒ නිසා ඔබේ ගමනට ඒ ආශිර්වාදයක් වෙයි. ඒ නිසා යහළු යෙහෙලියන්වත් ගොඩ දාගෙන අපිත් ගොඩ යන තියරියෙන් මේ පිළිබඳව පන්තිය ගැන යාළුවන්ට කියන්න සහ ඔබට ඉතිහාසයේ පන්තිය ගැන දිනේෂ් සර් ගැන අවංකව හිතෙන දේ මේ නම්බර් එකට WhatsApp කරන්න අදහසක් පන්තිය ගැන සහ ඔබට තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒවත් අහන්න පුළුවන් මේ හරහා. එහෙනම් ඉතින් අද අපේ කාලය මෙතනින් સમાપ્ત වෙනවා. අපි ලබන සතියේ මතක් කරන්න මට 10 වෙනි ප්‍රශ්නයේ සිට ඉදිරියට ඔය පේපර් එකේ ඉතුරු ටික අපි සාකච්ඡා කරමු. මොකද අපි ප්‍රශ්න 10ක් ක්‍රමයක් කතා කරාට ඒත් වටේ ගොඩාක් තොරතුරු අපි සාකච්ඡා කරනවා. තියරි මට්ටමටම ගිහිලා 10 ආයේ කතා කරන්න දෙයක් නැහැ එතනින් එහාට. ඒ සියලුම දේවල් අපි කතා කරනවා. රයිට් එහෙනම් පන්තිය ගැන අදහසක් බලාපොරොත්තු වෙන ගමන් ඔබ හැමට ජයග්‍රාහී හැට දෙයක් ප්‍රාර්ථනා කරමින් ඉන්න වෙනවා. ආයුබෝවන් වේවා.